සරණයි පෙහාම්දුරනේ මෙහෙණින් වහන්ස දරුවනේ DP Education ආයතනය අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාචීන භාෂෝපකාර සමාගමත් සමග එකට අත්වැල් බැඳගෙන ප්‍රාචීන භාෂා ශාස්ත්‍රයන්ගේ දියුණුව අභිවෘද්ධිය සේම ප්‍රාචීන විභාග සඳහා ඉදිරිපත් වන විභාගාපේක්ෂක හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ වගේම දුවදරුවන්ගේ යහපත අභිවෘද්ධිය සලකාගෙන ඒ අයගේ දැනුම ඥානය වර්ධනය කිරීමේ අදහස මුල් කොට ගනිමින් DP ප්‍රාචීන අධ්‍යාපනය වැඩසටහන මාර්ගගත ක්‍රමයට ඔබ වෙත ගෙන එනු ලබනවා. එම වැඩසටහනට සමගාමීව ප්‍රාචීන පණ්ඩිත අවසාන උපාධි පරීක්ෂණයෙහි පාලි විෂය දෙවන ප්‍රශ්න පත්‍රය පාලි භාෂාව භාෂා ඉතිහාසය හා පද්‍ය රචනය ප්‍රශ්න පත්‍රයට අදාළව ඉදිරිපත් කරන පාඩම් මාලාවේ 82 වන පාඩම ආරම්භ කරන්නටයි මේ සූදානම. මේ වෙනකොට අපි කතා කරමින් ඉන්නේ කච්චායනයේ ඇතුළු සාම්ප්‍රදායික පාලි ව්‍යාකරණ ග්‍රන්ථවල පාලි කිතක පිළිබඳ ඉදිරිපත් වන කරුණු මොනවාද කියන වග. ඒ අනුව කිච්ච ප්‍රත්‍ය පිළිබඳවත් ඒ වගේම ත්‍රිකාලික ප්‍රත්‍ය පිළිබඳවත් අපි පසුගිය පාඩම්වලදී කතා කළා. අද දවසේ මේ 82 වන පාඩමේදී අපි අපේක්ෂා කරනවා බලාපොරොත්තු වෙනවා පසුගිය පාඩමට ඌණ පූර්ණයක් විදිහට ත්‍රිකාලික ප්‍රත්‍යවලට අදාළ කරුණු කිහිපයක් පාඩම ආරම්භයේදී සාකච්ඡා කරන්නට වගේම ඉනික් බිතිව අතීත කාලික කිතක පදවලට අදාළව යෙදෙන ප්‍රත්‍ය සහ ප්‍රයෝග කිහිපයක් පිළිබඳව පාඩමේ පසු භාගයේදී කරුණු සාකච්ඡා කරන්නට අපේක්ෂා කරනවා. එය තමයි අද අපේ පාඩමේ සැකිල්ල සැලැස්ම බවට පත් වෙන්නේ. ඒ අනුව අපි පසුගිය පාඩමේ සාකච්ඡා කොට නතර කළ තැනින් ආරම්භ කළොත් ඔබට මතක ඇති පසුගිය පාඩමේදී අපි සූත්‍රයක් ඉගෙන ගත්තා ජිතෝ ඉන සබ්බත්ථ කියලා. ජිතෝ ඉන සබ්බත්ථ දැන් කාට හරි කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මේ අද දවසේ පාඩම ගැන කතා කරන්නේ නැතුව පහුගිය පාඩමේ කතා කරපු සූත්‍ර ගැන නැවත මතක් කරන්න කියලා. අද දවසේ අපේ පාඩමේ ආරම්භය සම්බන්ධ වෙනවා පසුගිය පාඩමේ අවසානයේදී අපි ඉගෙන ගත්තු ඔය ජිතෝ ඉන සබ්බත්ත කියන සූත්‍රයට. ජිතෝ ඉන සබ්බත්ත කියන සූත්‍රයෙන් අපි ඉගෙන ගත්තේ සියලු තැන්වලදී ඉන කියන ප්‍රත්‍යය ජි ධාතුවෙන් පරව යොදා ගන්න පුළුවන් බවත් ඒ වගේම එයින් ජින කියන වචනය සකස් වෙන බවත් අපි එම පාඩමේදී ඉගෙන ගත්තා. එතකොට අද දවසේ අපි මුලින්ම කතා කරන්නේ එයටම සම්බන්ධ කාරණයක්. ඒ නිසා තමයි ওই සූත්‍රය ගැන නැවත මතක් කළේ. ආරම්භයේදී අපිට හම්බ වෙනවා සූත්‍රයක් සුපතෝච කියලා. සුපතෝච. අර සුපතෝච කියන එකෙන් කියවෙන්නේ සාමාන්‍යයෙන් සුප ධාතුවෙන් පරවද කියන අදහස තමයි කියවෙන්නේ. සුපතෝච සුප ධාතුවෙන් පරවද. ඊටු ටික සම්බන්ධයි අර කලින් කියපු සූත්‍රයට ජිතෝ ඉන සබ්බත්ත කියන සූත්‍රයට එහි යෙදුණු ඉන කියන ප්‍රත්‍ය සුප කියන ධාතුවෙන් පරවත් යෙදෙනවා කියන එක තමයි මෙහි තේරුම බවට පත් වෙන්නේ. ජිතෝ ඉන සබ්බත්ත කියන සූත්‍රයෙන් අපි ඉන කියන ප්‍රත්‍ය ගැන ඉගෙන ගත්තා. එතකොට මේ සුපතෝ ච කියන සූත්‍රයෙන් කියන්නේ
සුප කියන ධාතුවෙන් පරවත් අර ජී ධාතුවෙන් පරව යෙදුණු ඉන කියන ප්‍රත්‍යයම යෙදෙනවා කියන එකයි කිතක පද සකස් කර ගැනීමේදී. අපි බලමු ඊට අදාළ වෘත්තිය තුල කොහොමද මේ ගැන කියන්නේ කියලා. සුප ඉච්ඡේතාය ධාතුයා ඉන පච්චයෝ හෝති කත්තරි භාවේච. සුප කියන මෙම ධාතුවෙන් පරව කර්තෘවර්ථයෙහි සහ භාවාර්ථයෙහි කියන අර්ථ දෙකේම ඉන කියන ප්‍රත්‍යය යෙදෙනවා කියලා වෘත්තිය තුල පැහැදිලි කරනවා. කොට සුප කියන ධාතුවේ සාමාන්‍ය තේරුම තමයි සුපසයේ. සුපසයේ. සුප කියන ධාතුව යෙදෙනවා සයේ හෙවත් සයනය කිරීමෙහි. සුපති කියලා කියන්නේ අපි සුඛං සුපති සුඛං පටිබුද්ධති නපාපකං සුපිනං පස්සති කියලා එහෙම අපිට හම්බ වෙනවා. එතකොට සුප කියන ධාතුව සයේ හෙවත් නිදා ගැනීමෙහි නිදීමෙහි යෙදෙන ධාතුවක්. එකී ධාතුවෙන් පරව ඉන කියන ප්‍රත්‍යය යෙදෙනවා කියලා කිව්වා. අපි බලමු දැන් කොහොමද මේ ඉන කියන ප්‍රත්‍යය යෙදিলা සුප ධාතුවෙන් කිතක පදයක් නිර්මාණය කරගන්නේ. මෙන්න සුප කියන ධාතුව සුප කියන ධාතුවෙන් පරව ඉන ප්‍රත්‍යය යෙදුනහම මෙයින් නිර්මාණය වන පදය තමයි සුපින. සුපින වර්ණගපුවාන් අපිට ඕනනම් සුපිනං කියලා සකස් කරගන්න පුළුවන්. එතකොට සුපින කියන එකෙන් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ සිහිනය නැත්නම් නිදා ගැනීම කියන එකත් ගත්ත හැකි. සුපින කියන එකෙන් සාමාන්‍යයෙන් අපි සිහිනයට තමයි සුපින කියලා කියන්නේ. සුඛං සුපති සුඛං පටිබුද්ධති නපාපකං සුපිනං පස්සති. පවිතු සිහින නැත්නම් අයහපත් සිහින දකින්නේ නැහැ කියන එක. එතකොට සුපින කියන එකට සාමාන්‍යයෙන් අපිට භාෂාව තුල හමු වන අර්ථය සිහිනය කියන එක. ඒක හැදෙන්නේ සුප ධාතුවෙන් පරව ඉන කියන ප්‍රත්‍යය යෙදිලා. ඒ සඳහා යොදා ගන්න සූත්‍රය තමයි සුපතෝච. සුපතෝච කියන සූත්‍රයෙන් සුප ධාතුවෙන් පරව ඉන ප්‍රත්‍යය යෙදිලා සුපින කියන වචනේ හැදෙනවා. සහ එය භාව සහ කර්තෘකාරක දෙකේම යෙදෙනවා කියන එක කච්චායනයේ අදහස බවට පත් වෙනවා. ඊළඟට අපිට තවත් සූත්‍රයක් හම්බ වෙනවා. ටිකක් කෙටි සූත්‍රයක් නමුත් වැදගත් කරුණු කියවෙන. ඊසං දුසුහි ක ඊසං දුසුහි ක කියලා සූත්‍රයක් හම්බ වෙනවා. ඊසං දුසුහි ක ඒ කිව්වේ මේකෙන් කියවෙන්නේ මෙන්න මේ කියන ශබ්දයන්ගෙන් පරව ඕනෑම ධාතුවක් යෙදුනොත් ඒ ධාතුවෙන් පරව ක ප්‍රත්‍යය යොදාගත හැකි බව. මොන ශබ්දයන්ගෙන් පරවද? ඊසං දු සු කියන මේ පදවලින් පරව මේ උපසර්ග හෝ නිපාත පදවලින් පරව ඕනම ධාතුවක් යෙදුනහම ඒ ධාතුවෙන් පරව යොදන්න පුළුවන් මොකද්ද? ක කියන ප්‍රත්‍යය. ඕනෑම ධාතුවක් යෙදුනහම ඒකෙන් පරව කහ කියන ප්‍රත්‍යය යෙදිය හැකි බව මෙයින් කියවෙනවා. අපි උදාහරණයක් විදිහට බලමු. ඊසං කියන එකෙන් පරව යෙදෙනවා සය කියන ධාතුව. ඊසං කියන එකෙන් පරව සය කියන ධාතුව යෙදෙනවා. සය. එතකොට මේකෙන් පරව අපි එකතු කරගන්නවා කහ කියන ප්‍රත්‍යය.
මේකෙන් පරව කහ කියන ප්‍රත්‍යය යොදා ගන්නවා. සාමාන්‍යයෙන් මේ කහ කියන ප්‍රත්‍යයේ තියෙන විශේෂත්වය තමයි මේ කහ කියන ප්‍රත්‍යය ඉවත් වෙලා යනවා, එහෙම නැත්නම් අයින් වෙලා යනවා. මේ ප්‍රත්‍යය පදයට එකතු වෙන්නේ නැහැ. මේක ඉවත් වෙලා අයින් වෙලා ගිහිල්ලා තමයි පදේ නිර්මාණය වෙන්නේ. ඒ බව රූප සිද්ධිය අපිට දකින්න ලැබෙනවා කොච්චි ධාතුති ආදීනං කකහාරානු බන්දස්ස ලෝපෝ කියලා. කොච්චි ධාතුති ආදීනං කකහාරානු බන්දස්ස ලෝපෝ. අපිට ඔය කිතක වලදී නැත්නම් උනාදී කප්ප කිබ්බිදාන කප්ප කියන මේ කොටස් වලදී හම්බ වෙනවා කොච්චි ධාතුති කියලා සූත්‍රයක්. ඔය ඒ ගැන අපි කලිනුත් කතා කළා. මේ කොච්චි ධාතු කියන සූත්‍රයෙන් අපිට කියනවා සමහර අවස්ථාවලදී ධාතුවෙන් පරව යෙදෙන මේ ප්‍රත්‍යය ලොප් කොට ගත හැකි බව. මෙතනදිත් අපි මේ ප්‍රත්‍යය කිතක ප්‍රත්‍යය ලොප් කර ගන්නවා. ඒක ලොප් කරගත්තයින් පස්සේ ඉතුරු වෙන්නේ ඊසං සයෝ කියන එක. ඊසං සය කියන කොටස් දෙක ඉතුරු වෙන්නේ. එතකොට මෙතනදිත් ඊසං සය ඊසස්සය බවට පත් වෙනවා. මේ නිග්ගහිතයටත් සයන්නක් වෙලා ඊසස්සය බවට පත් වෙනවා. එවිට මේකෙන් පදය නිර්මාණය වෙනවා ඊසස්සයෝ කියලා. ඊසස්සයෝ. ඔය විදිහටම හැදෙන තව එකක් තමයි දූ කියන දෙවෙනුවට තියෙන දූනි. දූ කියන එකෙන් පරව දූ කියන උපසර්ගයෙන් පරව සය කියන ධාතුව යොදලා එයින් පරව කහ කියන ප්‍රත්‍යය යොදනවා. ඔට කහ කියන ප්‍රත්‍යය අපි දන්නවා මෙතෙන්දී ඉවත් වෙලා යනවා. ඒක ඉවත් වෙලා ගියාට පස්සේ මේ දූකාරයෙන් පරව තියෙන සකාරයේ ද්විත්ව වෙලා මේකෙන් හැදෙනවා දුස්සය කියලා. දුස්සය කියලා හැදිලා මේකෙන් පදේ හැදෙනවා දුස්සයෝ. වර්ණගපුවාම දුස්සයෝ. ඒ විදිහටම අපිට පුළුවන් දූ වෙනුවට සූ අරගෙන සූ කියන උපසර්ගයෙන් පරව සය කියන ධාතුව යොදලා එයින් පරව කහ කියන ප්‍රත්‍යය යොදපුහන් මේ ප්‍රත්‍යය ඉවත් වෙලා ගියාට පස්සේ මේකෙන් හැදෙනවා ඒත් සයන්න ද්විත්ව වෙලා සුස්සය කියලා. මේන් පදේ නිර්මාණය වෙනවා සුස්සයෝ. දැන් හිතෙන්න පුළුවන් සය කියන ධාතුවට කලින් විතරද එහෙමනම් මේ ඊසං දූසු කියන ඒවා යෙදෙන්නේ කියලා. නැහැ, ඊට කලින් විතරක් නෙමෙයි වෙන ධාතු වලින් පරවත් වෙන ධාතු වලට పూర్වේනුත් යෙදෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් ඊසං කර ධාතුව ක ප්‍රත්‍යය ඊසං කරකහ ක අයින් වෙලා යනවා. නිග්ගහිතයට පරරූපේ ආදේශ වෙලා එහෙම නැත්නම් කයන්න ද්විත්ව වෙලා නිග්ගහිත ඉවත් වෙලා ගිහිල්ලා අපිට පුළුවන් මේක ඊසක්කර කියලා අදාගන්න. මෙයින් හැදෙනවා ඊසක්කරෝ. ඊසක්කරෝ. ඒ විදිහටම දූ పూర్ව කර ධාතුව ක ප්‍රත්‍යය ක ඉවත් වුණහන් කර ධාතුවේ මුල ද්විත්ව වෙලා දුක්කර කියලා හැදෙනවා. එයින් දුක්කරෝ කියලා නැත්නම් දුක්කරං කියලා පදය හදාගන්න පුළුවන්. ඒකම සූ එකතු වුණාම සූ කර ක සූ වලින් පරව කර ධාතුව
ක ප්‍රත්‍යය මෙන් හැදෙනවා සුක්කර සුකර ක අයින් වෙලා ගියහන් සුකර කියලා හැදෙනවා සුකර සුකර කියන්නේ කරන්න පහසු දුක්කර කියන්නේ කරන්න අපහසු කියන එක. එතකොට මේ ඊසං දූසු කියන මේ පදවලින් පරව ඕනෑම ධාතුවක් යෙදුනහම එම ධාතුවෙන් පරව ක කියන තද්දිත කිතක ප්‍රත්‍යය දෙන්න පුළුවන් සහ කහ කියන කිතක ප්‍රත්‍යය යෙදුනයින් පස්සේ සාමාන්‍යයෙන් සිදුවන දේ තමයි ඒ ප්‍රත්‍යය ලොප් වෙලා යනවා. ඒ බව රූප සිද්ධියේ සඳහන් වෙනවා. කොචි ධාතුති ආදිනා කක්ඛාරානුබන්ධස්ස ලෝපෝ කියලා මේ කහ කාර්ය ලොප් වෙලා යන බව රූප සිද්ධියේ කියලා තියෙනවා. එතන කහ කාර්ය අනුබන්ධයක් හැටියට තමයි රූප සිද්ධියේදී සලකලා තියෙන්නේ. ඊළඟට අපිට මෙතන තවත් සූත්‍රයක් තියෙනවා. අපි ඒකත් බලමු. බුද්ධ ගමාදිත්තේ කත්තරේ බුද්ධ ගමාදිත්තේ කත්තරේ බුද්ධ සහ ගමු ආදී අර්ථයන්හි කර්තෘ අර්ථය ලබා ගන්න ත කියන ප්‍රත්‍යය යොදා ගන්න පුළුවන් බව තමයි මේ සූත්‍රයෙන් කියවෙන්නේ. අපි එයින් කියවෙන කාරණය වැඩි දුරටත් පැහැදිලි කරගමු ඊට අදාළ වෘත්තීය පරිශීලනය කරලා. එතකොට වෘත්තීය තුල කියනවා බුද්ධ ගමු ඉච්ඡේව මාදීහි ධාතුහි තදත්තේ ගම්යමානේ තපච්චයෝ හෝති කත්තරි සබ්බ කාලේ තාදර්ථය ගම්යමාන වන කල්හි බුද්ධ ගමු ආදී ධාතුන් කෙරෙන් පරව සියලු කාලයෙහි කර්තෘ අර්ථයෙහි ත කියන ප්‍රත්‍යය යොදාගත හැකි බව මෙයින් සඳහන් කරනවා. බුද්ධ ගමු කියන ධාතු දෙකෙන් පරව තාදර්ථය ගම්යමාන වන තැන්වලදී සියලු කාලවල කියන්නේ කාල ભેදයකින් තොරව කර්තෘ අර්ථයේ ත කියන ප්‍රත්‍යය යොදාගත හැකි බවයි මෙයින් කියවෙන්නේ. තන මුල්ම උදාහරණය දීලා තියෙන්නේ සබ්බේ සංකතා සංකතේ ධම්මේ බුජ්ජති අබුජ්ජි බුජ්ජිස්සති. ත්‍රිකාලික හන්ද තුනෙන්ම දීලා තියෙනවා. බුජ්ජති අබුජ්ජි බුජ්ජිස්සති इति බුද්ධෝ. මේක අපි දැම්ම හදන්න යන්නේ නැතුව මේ වචනේ පස්සේ හදමු. මේකේ පද බිඳීම විතරක් මම දක්වන්නම්. පදේ හැදෙන්නේ බුද්ධ බෝධනේ කියන ධාතුවට ත කියන ප්‍රත්‍යය එකතු වෙලා බුද්ධ බෝධනේ කියන ධාතුවට ත ප්‍රත්‍යය එකතු වෙලා තමයි බුද්ධ කියන එක හැදෙන්නේ. අපි මේක මෙතන හදන්න යන්නේ නැතුව පසුවට තියාගෙන මොකද මේකට අදාළ තව නියමයක් අපට ඉදිරියේදී ඉගෙන ගන්න වෙනවා. ඒකත් එක්කලා මේක හදන්න තියාගෙන අපි ඊළඟ වචනේ බලමු. සරණං ගතෝ සරණං ගතෝ සරණ ගත සරණ ගමුත කියන මේ ටික එකතු වෙලා තමයි සරණං ගතෝ කියලා හැදෙන්නේ. එතකොට සරණ කියන එකෙන් පරව ගමු යෙදුනයින් පස්සේ අපට සිද්ධ වෙනවා මේකේ ධාත්වන්තය ලොප් කරන්න. ධාත්වන්තය මෙතෙන්දී ලොප් කරන්නට සිද්ධ වෙනවා. ගමකන හන රමාදීන මන්තෝ කියලා අපි කලින් සූත්‍රයක් ඉගෙන ගත්තානේ. ආන්ගේ සූත්‍රයෙන් අපිට පුළුවන් මේ මූකාරය ලොප් කරන්න නැත්නම් ඉවත් කරලා දාන්න. කොට දැන් අපිට මේකෙන් පුළුවන් පදය සකස් කරගන්න පුළුවන්. සරණ ගත සරණ ගතෝ කියලා. සමහර තැන්වල අපට දකින්න ලැබෙනවා මේක අර විභක්ති ලෝපය කරන්නේ නැතුව සරණං කියන එක එහෙම්මම තියෙද්දී සරණං ගතෝ කියලත් මේක දකින්න පුළුවන්. සරණං ගතෝ. එතන විභක්ති ලෝපය සිද්ධ වෙලා නැහැ.
සාමාන්‍යයෙන් එහෙම තැන් ගොඩක් අපිට මේ එහෙම තැන් දකින්න ලැබෙනවා විභක්තිය ලොප් වෙන්නේ නැතුව එකතු වෙන පද. ඔය අන්තේවාසී වගේ පදවල සමාසවලත් අන්තේවාසී වගේ තැන්වලදී එහෙම අපිට එහෙම දකින්න පුළුවන්කම තියෙනවා. මෙතනත් විභක්තිය ලොප් නොකොට මේක එකතු කරොත් සරණංගතෝ බවට පත් වෙනවා. විභක්තිය ලොප් කළොත් සරණගතෝ බවට පත් වෙනවා. එලෙසින්ම සකස් වෙන තවත් උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් සමතංගතෝ තනත් ඒ විදිහටමයි සමත ගමු මෙතනත් විභක්තිය ලොප් නොකර ගත්තොත් දැන් මේ දීලා තියෙන උදාහරණේ නම් විභක්තිය ලොප් කරලා නැහැ. ඒ නිසා සමතං ගමුත කියලා තමයි අපිට ගන්න වෙන්නේ. මුයන් අයින් වුණහම් සමතංගත වර්ණගුවට පස්සේ සමතංගතෝ අමතංගතෝ කියන එකත් එහෙමයි. ඔය තැන්වල ඒ විදිහට හැදිලා තියෙනවා. ඊට වඩා වෙනස් තැනක් ඥා ධාතුවෙන් පරව ත ප්‍රත්‍ය එකතු වුනහම මේකෙන් හැදෙනවා ඥාත කියලා. ඥාත කියන අදහස. දැන් මම කිව්වා මෙන්න මේ බුද කියන ධාතුවෙන් පරව යෙදුනහම මේක පොඩ්ඩක් වෙනස් වෙනවා කියලා. අපි ඒ ගැන බලමු ඊළඟට. අපිට හම්බ වෙනවා මෙන්න මෙහෙම සූත්‍රයක් ද ඨ භ යේහි ද ඨාච කියලා. ද ඨ භ යේහි දඨාච දඨ භයේහි දඨාච කියලා සූත්‍රයක් හම්බ වෙනවා. එහෙන් පාඩම් කරගත්තාම ලේසි ඔක. දඨ භයේහි දඨාච ඒ කිව්වේ මොකද්ද? දඨ භයේහි ද ඨ භය කියන අකුරු වලින් පරව ද ඨ කියන ආදේශයන් සිද්ධ වෙනවා. මොකටද? අර අලුතෙන් ගත්තු ත කියන ප්‍රත්‍යයට. ඒ බව වෘත්තියෙන් පැහැදිලි කරනවා මෙහෙම. දඨ භහ දඨ භහ ඉච්ඡේව මන්තේහි ධාතුහි දඨ භහ කියන මේවයින් අවසන් වන එතන දඨ බයේහි කියලා තියෙන්නේ මේ විදිහට තමයි සමහර තැන්වල අපිට දකින්න හම්බෙන්නේ දඨ බේහි කියලා. දඨබ හේහි කියලා. දැන් කච්චායනේ මේ අපි අන්තර්ජාලයෙන් ගන්න සංස්කරණය මෙහෙම තිබුණාට මේක බොහෝ වෙලාවට අපිට දකින්න හම්බ වෙන්නේ දඨබ හේහි කියලා. මේ අයන්නක් වැරදීමකින් ආපු එකක් කියලා හිතන්න පුළුවන්. දඨබ හේහි දඨ බහ කියන අකුරු වලට තමයි මේක වෙන්නේ. දඨ බහ කියන අකුරු වලින් අවසන් වන ධාතුන් කෙරෙන් පරව තකාර ප්‍රත්‍යය ත ප්‍රත්‍යය යෙදුනහම පිළිවෙලින් යථාක්‍රමංකයේ පිළිවෙලින් ඒ ත ප්‍රත්‍යයට ධ සහ ඨ ආදේශ වෙනවා. ධ සහ ඨ ආදේශ වෙනවා. අපි දැන් අර ඉස්සල්ලා ගත්ත උදාහරණය ගමු. බුද්ධ බෝධනේ ධාතුවෙන් පරව බුද්ධ ධාතුවෙන් පරව බෝධනේ කියන අර්ථය දෙන අපි එකතු කරගන්නවා ත කියන ප්‍රත්‍යය. අන්න දැන් මෙතන කිව්වා දඨබහේහි දඨාච කියලා. දඨබහේහි දඨාච. එහෙනම් මෙතන තියෙන්නේ ධ. ඒ නිසා මේ ත කාර්යයට මොකක්ද ආදේශ වෙන්නේ? මහ ප්‍රාණ දයන්න ආදේශ වෙනවා. මහ ප්‍රාණ දයන්න ආදේශ වෙනවා ඔය දඨබහේහි දඨාච කියන සූත්‍රයෙන්.
ඒක එතනින් චුට්ටකට නවත්තලා මම ඊළඟට යනවා මේ ඊළඟ සූත්‍රයට. හේතුව මේ පදේ ඉතුරු ටික හදාගන්න අපිට ඊළඟ සූත්‍රයට යන්න වෙන නිසා. ඊළඟ සූත්‍රයෙන් කියනවා හ චතුත්තාන මන්තානං දෝධේ කියලා. හ චතුත්තාන මන්තානං දෝධේ. ඒ කිව්වේ හ චතුත්තානං ධාත්වන්තානං දෝ ආදේශෝ හෝති ධේ පරේ. හ කාර්යයටත් ඒ වගේම චතුත්තානං ධාත්වන්තානං වර්ගාක්ෂරවල සිව්වෙනි පේළියෙහි වූ අක්ෂරවලටත් ධාත්වන්ත ලෙස යෙදිච්ච හකාරයට සහ වර්ගාක්ෂරවල හතරවෙනි පේළිය අකුරු වලට දෝ ආදේශෝ හෝති දකාරය ආදේශ වෙනවාය කියලා කියනවා. දකාරය ආදේශ වෙනවා. එතකොට මෙතන තියෙන්නේ මොකද්ද? තාත දාධ වර්ගාක්ෂරවල හතරවෙනි අක්ෂරය. ඒ නිසා හතරවෙනි අකුරට අපි මොකක්ද ආදේශ කරගන්නේ? අල්ප ප්‍රාණ දයන්න ආදේශ වෙනවා. මේ හචතුත්තාන මන්තානං දෝදේ කියන සූත්‍රයෙන් මේකට ආදේශ කරගත්තා. මහ ප්‍රාණ දයන්නේ එහෙම්මමයි. ඊට පස්සේ මෙන්න මේ බුද කියන එකේ මෙතන තියෙන මැද තියෙන දයන්නේ නැත්තම් දාත්වන්ත ස්වරය අපි ලොප් කරගන්නවා. දාත්වන්ත ස්වරය ලොප් කරගත්තයින් පස්සේ අපිට මෙන්න මේ විදිහට මේ රූපය හදාගන්න පුළුවන් බුද්ධ කියලා. බුද්ධ කියලා. දැන් ඔන්න අහපව් අපි අර පරණ පුරුදු තැනට යමු. දැන් බුද්ධ කියන පදේ සකස් කරගත්තා. ඊට පස්සේ මෙතන අපිට හම්බ වෙනවා වඩ කියලා වචනයක් මේ ඩ වලට ඩ ආදේශ වීමට. ඊට පස්සේ ලද්ද කියන එක හැදෙන්නේ ලබ ධාතුව. ලබ ධාතුව ත ප්‍රත්‍යය. ලබ ධාතුව ත ප්‍රත්‍යය. මේ ද ඩ භ හ කියන ඒවායින් පරව තිබුණොත් ඒවයින් පරව තියෙන ත ප්‍රත්‍යයට මොකක්ද ආදේශ වෙනවා කිව්වේ? ද සහ ඩ කියන ඒවා. මෙතනට ආදේශ වෙන්නේ ද. ඔන්න ද ආදේශ වුණා. ඊළඟට මේකෙන් කිව්වා හ චතුත්තාන මන්තානං දෝ කියලා. මෙතන තියෙන භයන්නට දයන්න ආදේශ වුණාම මේන් හැදෙනවා පදේ ලද්ද. ලද්ද. මෙතන තියෙන්නේ හයන්නට ආදේශ වෙච්ච තැනක්. දහ ධාතුව ත ප්‍රත්‍යය. හකාරයේ තියෙන නිසා ත ප්‍රත්‍යයට ඩ ආදේශ වෙනවා. ඩ ආදේශ වෙනවා. ඊට පස්සේ ඩ ආදේශ වුණාම හකාරයට මොකද වෙන්නේ? හකාරයට ආදේශ වෙනවා මෙන්න මේ විදිහට දඩ කියලා මේකේ පදේ සකස් වෙනවා. දඩ. ළඟට අපි අර බාගෙට කතා කරලා ඉවර කරපු දෙවනි සූත්‍රයට යන් මේකේ කිව්වා හ චතුත්තාන මන්තානං දෝධේ කියලා. ඒ විදිහට සකස් වෙන ධාතු තමයි මේ කුද්ධ, යුද්ධ, සිද්ධ, ලද්ද, ආරද්ධ කියලා. කුද්ධ කියන එක හැදෙන්නේ කුද. කුද කෝධනේ කියන ධාතුවෙන් කුද ධාතුවෙන් පරව ත ප්‍රත්‍යය යෙදුනහම මේකට කුද්ද ත වෙනුවට මහ ප්‍රාණ ද එනවා. මේ දයන්නට අල්ප ප්‍රාණ දයන්න ආපුවාම හ චතුත්තාන මන්තානං දෝ කියන සූත්‍රයෙන් දෝ දෙහ කියන සූත්‍රයෙන් මහ ප්‍රාණ දයන්න වෙනුවට අල්ප ප්‍රාණ දයන්න ආපුවාම මේ දයන්න මෙතනට එකතු වුනහම කුද්ධ කියලා මේ පදය සකස් කරගන්න පුළුවන් ස්වරය ඉවත් කරාට පස්සේ. ඊට පස්සේ යුද ධාතුවට
යුධ ධාතුවට ත එකතු වුනහම ඒකෙන් හැදෙනවා යුද්ධ කියන වචනේ. යුද්ධ. සිද්ධ ධාතුවට ත එකතු වුනහම සිද්ධ. ඒ වගේම ලබ ධාතුවට ත එකතු වුනහම ලද්ද. ඒ වගේම සකස් වෙන තව පදයක් තියෙනවා ආරද්ධ. ඔය විදිහට ත ප්‍රත්‍යයට මහ ප්‍රාණ දයන්න ආදේශ උනයින් පස්සේ ධාතුවේ අග තියෙන අක්ෂරය හකාරය හෝ මහ ප්‍රාණ හතරවෙනි පේළියේ මහ ප්‍රාණාක්ෂරයක් නම් එයට දයන්න ආදේශ වෙලා ඒ වායෙහි පද සිද්ධිය සිදුවන බව මෙයින් බලා ගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි බලමු මේ අන්තිමටම තියෙන සූත්‍රය. මේකෙන් කියනවා තීකිත චාසිට්ඨේ තීකිත චාසිට්ඨේ ආසිට්ඨේ ආශිර්වාදාර්ථයෙහි තී ප්‍රත්‍යය සහ තී ප්‍රත්‍යය යෙදෙනවා සහ එය කිත් ප්‍රත්‍යයක් බවට පත් වෙනවා. ආශිර්වාද කිරීම අර්ථයෙහි තී ප්‍රත්‍යය යෙදෙනවා සහ එම තී ප්‍රත්‍යය කිත් ප්‍රත්‍යක් වශයෙන් තමයි යෙදෙන්නේ කියන එක තමයි තී කිත චාසිට්ඨේ කියන සූත්‍රයේ තේරුම බවට පත් වෙන්නේ. එතනදී වැඩි දුරටත් කියනවා සංඥාය මබිදහියායන් සබ්බධාතුහි තිපච්චයෝ හෝති කිතච ආසිට්ඨේ. සබ්බ ධාතුහි සියලු ධාතුන්ගෙන් පරව මේ තී කියන ප්‍රත්‍ය අපට යොදා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ මේක කිත ප්‍රත්‍යක් එකේ දෙන්නේ ආශිර්වාද අර්ථයේ. ජිනෝ ජනං බුද්ධතු තී ජින බුද්ධි ජින බුද්ධි. එතනදී ඔය තී කියන ප්‍රත්‍යයට ආදේශයක් සිද්ධ වෙලා ජින බුද්ධි කියලා සකස් වෙලා තියෙන්නේ. එතනින් පස්සේ අපට පේනවා ධනං අස්ස භවතුති ධන භූති. එතන වෙනසක් වෙලා නැහැ. ධන කියන ශබ්දයෙන් පරව භූ කියන ධාතුව තී කියන ප්‍රත්‍යය මේ ටික නිකම්ම එකතු කරාට පස්සේ ධන භූති ධන භූති වරණගෙනවා ධන භූතෝ කියලා. භවතු කියන අර්ථයෙන් ගන්න පුළුවන් භූත කියලා. භූත භවතු වේවා කියන අර්ථයෙන් භූත. භවතුති භාවෝ භව කියලාත් යෙදෙනවා. ඊට පස්සේ ධම්මෝ ජනං දදාතුති ධම්ම දින්නෝ. එතන තී ප්‍රත්‍ය වෙනුවට උන්න කියන ආදේශය වෙලා ධම්ම දින්න බවට පත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ වඩ තූති කියන තැන වඩ මාන බවට පත් වෙලා තියෙනවා. තී ප්‍රත්‍යයට මාන කියන ආදේශය වෙලා අපිට තී ප්‍රත්‍ය එලෙසින්ම දැක ගන්න පුළුවන් මෙන්න මේ ධන භූති කියන තැන විතරයි. තවත් සූත්‍ර දෙකක් තියෙනවා ඔය ත්‍රිකාලික ප්‍රත්‍ය වලට අදාළව. අපි මේ සූත්‍ර දෙක ගැන කතා කරලා එතනින් පස්සේ අපේ අලුත් මාතෘකාවට යමු. මෙතන තියෙනවා ආගමා තුකෝ කියලා සූත්‍රයක්. ආගමා තුකෝ ආගමා තුකෝ. ආ කියලා කිව්වේ ආ කියන උපසර්ගය. ඒකෙන් පරව ගමා කිව්වේ ගමු කියන ධාතුව. ආ කියන උපසර්ගයෙන් පරව ගමු කියන ධාතුව යෙදුණයින් පස්සේ එයින් පරව තුක කියන ප්‍රත්‍යය යෙදෙනවා. තුක. මේකෙන් හැදෙන පදය තමයි ආ එහෙම්මමයි. ඊට පස්සේ මේ ගමු කියන එකේ තියෙන උයන් අයින් වෙලා යනවා. එතකොට මේක ගම් ස්වරය ලොප්පුනහම තුක එහෙම්මමයි. මෙතන තයන්න තියෙන නිසා මේ මයන්න අල් නයන්න බවට පත් වෙනවා වර්ගාන්ත ආදේශයෙන්. එතකොට මේන් පදේ හැදෙනවා ආගන්තුක ආගන්තුක.
අපිට කියන්න පුළුවන් ආගන්තුකෝ බික්කු ආගන්තුක භික්ෂුව. ඔය විදිහට. ආගන්තුක. ඔට තුක කියන ප්‍රත්‍යය තමයි මෙතන යෙදලා තියෙන්නේ ආගන්තුක කියනකොට. ඒකේ සාමාන්‍ය තේරුම තමයි එනවා කියන අදහස. එන කෙනා කියන එක්කෙනාට තමයි ආගන්තුකයා කියලා කියන්නේ අපි. ආගන්තුකයෙක් කියලා කියන්නේ අපි ගාවට පිට ඉඳන් එන එක්කෙනෙක්. අපි ගියාට අපි කියන්නේ නැහැ නේ ආගන්තුකයා කියලා. යන කෙනාට ආගන්තුකයා කියලා කියන්නේ. අපි ඉන්න තැනට ආපු කෙනාට තමයි අපි ආගන්තුකයා කියලා කියන්නේ. ඊට පස්සේ බබ්බේ සුදුසු කියන අර්ථයේ එක කියන ප්‍රත්‍යය යෙදෙනවලු. සුදුසු කියන අර්ථයේ ගමු ඉච්ඡේතම්හා ධාතුම්හා එකපච්චයෝ හෝති බබ්බේ සුදුසුයි යෝග්‍යයි කියන අර්ථයේදී ගමු කියන ප්‍රත්‍යයෙන් පරව එක කියන ප්‍රත්‍යය යෙදෙනවා. ගමු කියන ධාතුවෙන් පරව එක කියන ප්‍රත්‍යය යෙදෙනවා මොන අර්ථයේද? සුදුසුයි කියන අර්ථයේ. යන්න හොඳයි ගන්තුම් බබ්බෝ. යන්න හොඳයි කියන අර්ථය අපිට ගන්න පුළුවන් ගමු එක. ගමු එක කියන එකෙන් හැදෙනවා මේ උයන්න අයින් වෙලා යන්න එකතු වුනහම ගමික. එතකොට ගමිකෝ භික්ඛු කියලා කියන්නේ යෑමට සුදුසු භික්ෂුව. යන්නට සුදුසු භික්ෂුව කියන අර්ථය තමයි ගමික භික්ඛු කියන එකේ තේරුම බවට පත් වෙන්නේ. ඔය විදිහට අපිට ඔය ත්‍රිකාලික ආඛ්‍යාත වලට අදාළ ප්‍රත්‍ය විශාල ප්‍රමාණයක් අපි කතා කළා සහ ඒවයි විවිධ ප්‍රයෝග ගැන කතා කළා. එතකොට මේ කියපු සූත්‍රාදිය පරිශීලනය කරලා කච්චායනය සහ රූපසිද්ධිය ප්‍රධාන වශයෙන් ඇසුරු කොටගෙන ඔය ප්‍රත්‍යමාලාවට ත්‍රිකාලික කෘතක පදවලටත් ඔබ වහන්සේලා තමන්ගෙම කියලා සටහනක් පිළියෙල කරගන්න. ත්‍රිකාලික කිතකවල යෙදෙන කිත් ප්‍රත්‍යය ටික මොනවද? ඒ එක් එක් ප්‍රත්‍යය සඳහා තියෙන විශේෂ ප්‍රයෝග මොනවද? උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපි ඔය ඉස්සෙල්ලා ගත්තාම ත කියන ප්‍රත්‍යයට අපිට විවිධ ප්‍රයෝග හම්බුණා. ඒකත් එක්ක මහ ප්‍රාණාක්ෂරයක් නැත්නම් හතරවෙනි පේලිය අකුරක් තිබ්බොත් මොකද වෙන්නේ? 6 යන්න තිබ්බොත් මොකද වෙන්නේ? 10 යන්න තිබ්බොත් මොකද වෙන්නේ? ත ප්‍රත්‍යයට සමහර තැන්වලදී මහ ප්‍රාණ ද ආදේශ වෙනවා. කොහොම තැන්වලදී එහෙම වෙන්නේ? ඔය වගේ ගොඩාක් කරුණු කාරණා කතා කරනවා එක ප්‍රත්‍යයකට අදාළව. එතකොට ඉස්සෙල්ලාම මේ ත්‍රිකාලික ප්‍රත්‍ය ටික එකතු කරගන්න. සූත්‍ර දිහා බලලා ඒ කොටස අදාළ කොටස කච්චායනේ පරිශීලනය කරලා ප්‍රත්‍යමාලාව ඉස්සෙල්ලා එකතු කරගන්න. ඊළඟට ඒ එක් එක් ප්‍රත්‍යයන් යටතේ වෙන වෙනම සටහන් කරගන්න ඒවයි තියෙන විශේෂ ප්‍රයෝග මොනවද කියලා. කොට බලන්න වැඩිම ප්‍රයෝග ප්‍රමාණයක් තියෙන ප්‍රත්‍ය මොකක්ද කියලා. එතකොට අපි මේ ඉගෙනගත්තු කරුණු ටික ඉතා හොඳින් තහවුරු කරගන්න ඔබ වහන්සේලාට හැකියාව ලැබෙනවා වගේම තමන්ගේ දැනුම හොඳින් තහවුරු කරගන්න. ඒ වගේම මතකයේ ශක්තිමත් කරගන්න ඒ තුල අවස්ථාව උදා වෙනවා. ඉතින් ඒ නිසා ඒ ත්‍රිකාලික කිතක පදවලට වෙනම සටහනක් පිළියෙල කරගන්න කච්චායනේ රූපසිද්ධිය ඇසුරු කොටගෙන ඒවයි පද සාධන ආදී දක්වමින් කිච්ච ප්‍රත්‍ය වලට වෙනම සකස් කරගන්න. දැන් මෙතනින් එහා පැත්තට අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඔය කතා කරපු ත්‍රිකාලික ප්‍රත්‍ය ගැනවත් කිච්ච ප්‍රත්‍ය ගැනවත් නෙමෙයි. මෙතනින් එහාට අපි කතා කරන්නේ කිත් ප්‍රත්‍ය ගණයෙහිමලා සැලකෙන අතීත කිතක පද තනා ගැනීම සඳහා උපකාරී වන අතීත කිතක ප්‍රත්‍යයන් මොනවාද කියලා. අතීත කිතක ප්‍රත්‍යයන් මොනවාද කියලා. අතීත කිත් ප්‍රත්‍ය හැටියට ගත්තාම අතීත කාලය නියෝජනය කරන ප්‍රකටම ප්‍රත්‍ය කිහිපයක් අපිට දැක ගන්න පුළුවන් මෙන්න මේ සූත්‍රයෙන්. මේක තමයි අතීත කාලයට අදාළ ප්‍රකටම සූත්‍රය. මොකද මේකෙන් ඊට අදාළ ප්‍රත්‍ය ගණනාවක්ම දක්වලා තියෙනවා. අතීතේ තවන්තු තාවි. අතීතේ තවන්තු තාවි කියන විදිහට තමයි මේකේ දක්වලා තියෙන්නේ. එතකොට අතීතයේ අතීත කාලයෙහි තවන්තු තාවි කියන ප්‍රත්‍යය යෙදෙනවා කියන එකයි මෙයින් දක්වලා තියෙන්නේ.
මොනවද යෙදෙන ප්‍රත්‍යය? ත තවන්තු සහ තාවි කියන මෙන්න මේ ප්‍රත්‍ය තුන යෙදෙනවා අතීත කාලේ මේ සූත්‍රයෙන් දක්වලා තියෙන. අතීත කාලේ ත ප්‍රත්‍යයත් තවන්තු ප්‍රත්‍යයත් තාවි ප්‍රත්‍යයත් යෙදෙනවා. ඒ නිසා කියනවා අතීතේ ත තවන්තු තාවි කියලා. ඊට අදාළ විග්‍රහය අතීතේ කාලේ සබ්බ ධාතුහි ත තවන්තු තාවි ඉච්ඡේතේ පච්චයා හොಂತಿ. අතීත කාලේ සියලු ධාතුන් කෙරෙන් පරව ත තවන්තු සහ තාවි කියන ප්‍රත්‍යය යෙදෙනවාය කියලා ඒ විස්තරය තුල සඳහන් වෙනවා. වෘත්තිය තුල සඳහන් කරලා තියෙනවා. අපි එකෙන් උදාහරණයක් දෙකක් හදලා බලමු. කොහොමද මේකෙන් පද සකස් වෙන්නේ කියලා. හූ කියන ධාතුවෙන් පරව අපිට මේවා යොදා ගන්න පුළුවන්. අතීත කාලය ගම්ම්‍ය කරගන්න. හූ කියන ධාතුවෙන් පරව ත යොදපුහන් හුත. හුත. ඒ වගේම ඒකෙන් පරව තවන්තු කියන ප්‍රත්‍යය යොදපුවාම උතවන්තු සහ තාවි කියන ප්‍රත්‍යය යොදපුවාම හැදෙනවා හුතාවි. මේක වෙන වෙනම පෙන්වන්න ඕනේ නැහැ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙතන හුත කියන එකෙන් තියෙනවා හුතෝ කියලා. ඒක හරි. මේ හූ කියන ධාතුවෙන් පරවත ප්‍රත්‍යය යෙදුනහම ඒකෙන් හැදෙන ශබ්ද මූලය හුත. ඒක වරණගුවාම තමයි හුතෝ බවට පත් වෙන්නේ පඨමා විභක්ති ඒක වචනය. පඨමා විභක්ති ඒක වචනය. දැන් හුතවා කියලා දැක්කහම එකපාරට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක එහෙනම් තව කියන ප්‍රත්‍යක් තියනවාද කියලා. එහෙම එකක් නැහැ. ශබ්දය හැදෙන්නේ හූ ප්‍රත්‍යයෙන් පරව තවන් හූ ධාතුවෙන් පරව තවන්තු ප්‍රත්‍යය එකතු වෙලා හුතවන්තු කියලා තමයි ශබ්දය හැදෙන්නේ. ඒක පඨමාවේ වර්ණගපුවාම එන රූපය තමයි හුතවා කියලා කියන්නේ. හුතාවි කියන එකත් එහෙමයි. ඒකේ පඨමා ඒක වචන රූපය තමයි මෙතන දීලා තියෙන්නේ. පඨමා ඒක වචන රූපයයි සද්දයයි සමාන නිසා ඒක හුතාවි කියලාම යෙදලා තියෙනවා. එතකොට අතීත කාලයේ යෙදෙන මේ ත තවන්තු තාවි කියන ප්‍රත්‍ය තුන හූ කියන ධාතුවෙන් පරව යොදපුවාම අපිට පේනවා හුත හුතවන්තු හුතාවි කියන රූප හැදෙනවා. ඒවා පඨමා විභක්තිය තියපුවාම හුතෝ හුතවා හුතාවි කියලා සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. වස කියන ධාතුවෙන් පරව අපි ත කියන ප්‍රත්‍යය යොදමු බලන්න. වස. එතකොට මේක ඉන්නේ වසත නෙමෙයි. වසත නෙමෙයි. අපි මීට කලින් අර කිච්ච ප්‍රත්‍යය ගැන එහෙම කතා කරනකොට අපි ඉගෙන ගත්ත සමහර ධාතුන්ගෙන් පරව ඉකාරයක් යෙදෙනවා කියලා. එතකොට මේ වස ධාතුවෙන් පරවත් මෙතන ඉයන්නක් යෙදෙනවා. එතකොට මේකෙන් හැදෙන්නේ වසිතද? වසිත නෙමෙයි. වසිත නෙමෙයි. මෙන්න මෙහෙම කතාවක් කියලා තියෙනවනේ. මොකද්ද? වස්ස වා වූ කියලා සූත්‍රයක් තියෙනවා. වස්ස වා වූ. ඒ කියන්නේ වස ධාතුවේ වයන්නට වුයන්න ආදේශ වෙනවා. ඇයි එහෙම ආදේශ වෙන්නේ? වසස්සේව ධාතුස්ස තපච්චයේ පරේ වකාරස්ස උකාරාදේශෝ හෝතිවා. වස කියන ධාතුවට ත කියන ප්‍රත්‍යය යෙදුනහම
මේ වයන්නට උයන්නක් ආදේශ වෙනවා. ඒක නිසා මේක තව දුරටත් වස නෙමෙයි වුස. ඊත. එතකොට ඒ අනුව මේන් හැදෙන පදය තමයි වුසිත. වුසිත. ඔන්නම් මේකෙන් වුසිතෝ කියලා හදාගන්න පුළුවන්. වුසිතෝ. එතකොට අර අනිත් ප්‍රත්‍ය ටික එකතු වෙනකොටත් ඒ විදිහටම වෙනවා. තවන්තු කියන ප්‍රත්‍යය දුනත් ඒකටත් හැදෙන්නේ වුසිතවන්තු කියලා. වුසිතවන්තු. වුසිතවන්තු. වුසිතවන්තු කියන එකේදී ඒක වර නැගෙනවා වුසිතවා කියලා. ආවි කියන ප්‍රත්‍ය එකතු වුණත් ඒකෙන් හැදෙන්නේ වුසිතාවි කියලා. ඒ විදිහටම හැදෙන තව වචනයක් මෙතන දීලා තියෙනවා බුත්තෝ බුත්තවා බුත්තාවි කියන වචන. බුත්තෝ බුත්තවා බුත්තාවි කියන වචන ඒ විදිහට සකස් වෙන තවත් වචන තුනක් විදිහට දීලා තියෙනවා. එතන තියෙන්නේ බුජ කියන ධාතුව. බුජ කියන ධාතුවේ ජ ඉවත් වෙලා ත දිත්ව වෙලා තියෙනවා. එතකොට බුත්තෝ බුත්තවා බුත්තාවි කියලා සකස් වෙලා තියෙනවා. විශේෂ අවස්ථාවක් විදිහට මේ ත ප්‍රත්‍යය යෙදෙනකොට සිදුවන අපිට මෙන්න මෙහෙම සූත්‍රයක් දකින්න පුළුවන්. මොකද්ද? වසතෝ උට්ඨ. වසතෝ උට්ඨ. වස කියන ධාතුවේ වස කියන ධාතුවට උට්ඨ කියන ආදේශයක් සිද්ධ වෙනවා. වස කියන ධාතුවට උට්ඨ කියන ආදේශයක් සිදු වෙනවා. ඒ ධාතුවේ කොයි කොටසටද මොන වෙලාවටද මේක ආදේශ වෙන්නේ කියන එක අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින්. වස ඉච්ඡේතම්හා ධාතුම්හා තකාර පච්චයස්ස. වස කියන ධාතුවෙන් පරව ත කියන එක යෙදුනහම මොකද වෙන්නේ? කාර පච්චයස්ස සහාදි ව්‍යංජනේන උට්ටාදේශෝ හෝති ඨානේ. සහාදි ව්‍යංජනේන මුල් ව්‍යංජනයත් එක්ක මේ ත කියන එකට මෙන්න මේ කොටසට මෙන්න මේ කියන කොටසට මොකක්ද ආදේශ වෙන්නේ? උට්ට කියන ආදේශයක් සිද්ධ වෙනවා. උට්ට. එතකොට මේකෙන් පදේ හැදෙනකොට වයන්නේ තියෙන අයන්න ඉවත් වෙලා මේක හැදෙනවා වුට්ටහ කියලා. වුට්ටහ. අපිට පෙළේ එහෙම හම්බ වෙනවා වස්සං වුට්ටහෝ. වස්සං වුට්ටහෝ කියන්නේ වස් වැස කියන එක. මේ නැත්තම් වස් වාසය කළා කියන එක. වස්සං වුට්ටහෝ වස් වැසුවා කියන අදහස තමයි වස්සං වුට්ටහෝ කියන එකෙන් කියවෙන්නේ. එතකොට එතෙන්දි මේ වස ධාතුවේ සකාරයටත් ප්‍රත්‍යයටත් දෙකටම උට්ට කියන ආදේශය වෙලා තමයි ඒක හැදෙන්නේ. ඊට අදාළ සූත්‍රය තමයි වසතෝ උට්ට. ඔය ත ප්‍රත්‍යයට අදාළව තමයි වැඩිපුරම විශේෂ අවස්ථා අපිට මෙතන දකින්න ලැබුණේ. හරි. ඊට පස්සේ අපි බලමු තවත් එබඳු ආදේශයක් නැත්නම් විශේෂ අවස්ථාවක් හැටියට ඩෝ ढकारේ. ඩෝ ढकारේ. ඒ කිව්වේ චතුත්තානං දාත්වන්තානං ढो ආදේශෝ හෝති ढकारේ පරේ. චතුත්තානං දාත්වන්තානං ढो ආදේශෝ හෝති ढकारේ පරේ. මේක අර අපි කලින් කරපු එකට සම්බන්ධයි. මේ මුලින්ම අර ත්‍රිකාලික ප්‍රත්‍ය යටතේ කතා කරනකොට කියපු කාරණයකටත් සම්බන්ධයි. අපි ගත්තොත් එහෙම දහ ධාතුවෙන් පරව අපි යොදනවා ත කියන ප්‍රත්‍යය. අතීත කාලේ. දහ ත. එතකොට මෙතෙන්දී මේ දහ කියන ධාතුවෙන් පරව ත ප්‍රත්‍යයට මොකක්ද ආදේශ වෙන්නේ? අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තා මේකට ඩ කියන ආදේශය සිද්ධ වෙනවා. ඩ කියන ආදේශය නැත්නම් මහ ප්‍රාණ ඩ කාර්ය ආදේශ වෙනවයි කියලා මීට කලින් අපි
ඉගෙන ගත්තා කිච්ච ප්‍රත්‍ය යටතේ දට බහේහි දටාච කියන සූත්‍රයෙන් දට බහේහි දටාච කියන සූත්‍රයෙන් මෙතන ත ප්‍රත්‍ය වෙනුවට ඨ කාර්ය ආදේශ වෙනවා. දට බහේහි ඊට පස්සේ මේ ढකාරයේ පරව තියෙනකොට මෙතනින් කියන්නේ ढෝ ढකාරයේ ढකාරයේ පරව තියෙනකොට ඒ කියන්නේ මේ මහ ප්‍රාණ ඩයන්න පරව තියෙනකොට හ චතුත්තානං හයන්නට සහ වර්ගාක්ෂරවල හතරවෙනි අක්ෂර ධාත්වන්ත ලෙස යෙදිච්ච හකාරය හෝ ධාත් වර්ගාක්ෂරවල හතරවෙනි අකුරු වලට මොකක්ද ආදේශ වෙනවා කියන්නේ අල්ප ප්‍රාණ ඩයන්න ආදේශ වෙනවා. මෙතන ගත්තොත් හයන්න තියෙන්නේ. එහෙනම් හයන්නට අල්ප ප්‍රාණ ඩයන්නක් ආදේශ වෙනවා. ඒ අල්ප ප්‍රාණ ඩයන්න ආදේශ වුණායින් පස්සේ මේකෙන් හැදෙන පදය තමයි දඩ. දඩ. මේකෙන් අපිට ඕනනම් වර්ණගල තියන්න පුළුවන් දඩ්ඩෝ. පෙළේ හම්බ වෙනවා අපිට අග්ගිත් දඩ්ඩෝව තප්පති. අග්ගිත් දඩ්ඩෝව තප්පති කියලා අපිට හම්බ වෙනවා. ඒ විදිහටම හැදෙන තව එකක් තමයි මේ පෙන්වන්නේ වඩ්ඩති කියන එකෙන්. වඩ්ඩති කියන එකෙන් හැදෙනවා වුඩ්ඩෝ. ඒත් වෙනුවට ඩ ආදේශ වෙලා ඊට පස්සේ වර්ග චතුර්ථාක්ෂරය වෙනුවට අල්ප ප්‍රාණ ඩයන්න ආදේශ වෙලා වුඩ්ඩ බවට පත්වෙච්ච තැනක් වුඩ්ඩ. එතකොට මේ දඩ වුඩ්ඩ වගේ රූප හැදෙන්නේ එහෙමයි. ඒවයිදි වෙන්නේ ත කාර්ය වෙනුවට මුලින්ම ඩ ආදේශ වෙනවා. ඩ ආදේශ වුණාට පස්සේ ඒකට මුලින් තියෙන වර්ග චතුර්ථාක්ෂරය හෝ හතරවෙනි හකාරය වෙනුවට අල්ප ප්‍රාණ ඩයන්නක් ආදේශ වෙනවා. එහෙම ආදේශ වෙලා තමයි මේ පද හැදිලා තියෙන්නේ. මෙතනත් එහෙමයි මෙතනත් එහෙමයි. මුලින්ම ත කාර්ය වෙනුවට මහ ප්‍රාණ ඩයන්න ආදේශ වුණා. ඊට පස්සේ ධාත්වන්තය ලෙස යෙදিলা තියෙන හකාරය හෝ වර්ග චතුර්ථාක්ෂරයට අල්ප ප්‍රාණ ඩයන්න ආදේශ වෙලා මේ පද සකස් වෙනවා දඩ්ඩෝ වුඩ්ඩෝ කියන විදිහට. දඩ්ඩෝ වුඩ්ඩෝ ආදී විදිහට. එහෙම නොවි හැදෙන අවස්ථාවක් තියෙනවා. දැන් දහ ධාතුවෙන්ම දාහෝ කියලා හැදෙනවා. එතෙන්දී එහෙම ආදේශයක් වෙලා නැහැ. ඊළඟට තවත් විශේෂ සූත්‍රයක් මෙතනදී කියන්නේ ත ප්‍රත්‍යයටම වෙන තවත් ආදේශයක් ගැන. ත ප්‍රත්‍යයටම වන තවත් ආදේශයක් මෙතනදී කියනවා මේ තරාදීහි ඉන්නෝ. තරාදීහි ඉන්නෝ. තර ආදී ධාතු වලින් පරව තර ආදී ධාතු වලින් පරව ත ප්‍රත්‍ය වෙනුවට ඉන්න කියන ආදේශයක් වෙනවලු. තර ඉච්ඡේවමාදීහි ධාතුහි ත පච්චයස්ස ඉන්නාදේශෝ හෝති. තර ආදී වූ ධාතුන් කෙරෙන් පරව ත ප්‍රත්‍යයට ඉන්න කියන ආදේශය වෙනවා. ඒ විතරක් නෙමෙයි. තව මොකද වෙන්නේ? අන්තෝච ව්‍යංජනෝ නෝ හෝති. ධාතු යග තියෙන ව්‍යංජනය නෝ හෝති ඉවත් වෙලා යනවා. ධාතු යග තියෙන ව්‍යංජනය ඉවත් වෙලා යනවා. එතකොට මෙතෙන්දි මොකද්ද වෙනවා කිව්වේ? තර ආදී ධාතුවකින් පරව ත ප්‍රත්‍ය යෙදුනහම ත කියන ප්‍රත්‍ය වෙනුවට ඉන්න කියන ආදේශය වෙනවා. ඒ වගේම ධාතුවේ ධාත්වන්තය ඉවත් වෙලා යනවා. ධාත්වන්ත ව්‍යංජනය ඉවත් වෙලා යනවා ස්වරයත් එක්කම. ඔහොම කිව්වට ඔක තේරෙන්නේ නැති හන්දා අපි මෙහෙම හදලා බලමු. තර
ධාතුවෙන් පරව අපි ත කියන අතීත කාලික කිතක ප්‍රත්‍යය යොදා ගන්නවා. අතීතේ ත තවන්තු තාවී කියන සූත්‍රයෙන් තර ධාතුවෙන් පරව ත කියන ප්‍රත්‍යය යොදා ගත්තා. ඊට පස්සේ අපි මෙතන ඉගෙන ගත්තා තරාදීහි ඉන්නෝ කියලා. තර ආදී ධාතුන්ගෙන් පරව ත ප්‍රත්‍ය වෙනුවට ඉන්න කියන ආදේශය කරගන්නවා. ඕන් ඒ ආදේශයත් කරගත්තා. ඒ ආදේශය කරගත්තයින් පස්සේ එතනම කිව්වා අන්තෝච ව්‍යංජනෝ නොහෝති. ධාතුවේ අග ව්‍යංජනය නැති වෙන්න ඕනේ. ඔන්න ඒකත් නැති කරා. දැන් මේ පැත්තේ තියෙනවා තයන්න, මේ පැත්තේ තියෙනවා ඉන්න කියලා. තයන්නේ තියෙන අයන්න අයින් කරපුවාම ඉන්න කිව්වට අයන්නට යන්න කියලා අයන්න අයින් කරපුවාම මොකද වෙන්නේ? තින්න බවටපත් වෙනවා. තින්න. වර්ණගපුවාන් තින්නෝ කියලා හැදෙනවා. තින්නෝ හංතාරයිස්සාමි කියලා අපිට දකින්න ලැබෙනවා. තින්නෝ හංතාරයිස්සාමි. තින්නෝ තර ධාතුවෙන් හැදෙන්නේ. තර ධාතුවෙන් පරව ත ප්‍රත්‍යය යෙදිලා ත ප්‍රත්‍යයට ඉන්න ආදේශ වෙලා තර ධාතුවේ ධාත්වන්තය ලොප් වෙලා ඊට පස්සේ තින්න කියලා හැදෙනවා. තින්න. ওই විදිහට හැදෙන තව පද දකින්න පුළුවන්. තව එකක් තමයි මෙන්න මේක. සං කියන උපසර්ගයෙන් පසුව පූර කියන ධාතුව යෙදිලා තී ප්‍රත්‍යය යෙදෙනවා. තී ප්‍රත්‍යය යෙදෙනවා. පුර ධාතුව. ඊට පස්සේ පුර ධාතුවේ ධාතුවෙන් පරවති යෙදුණයින් පස්සේ මේකට අපි ඉන්න කියන ආදේශය කරගන්නවා අර විදිහටම. ඉන්න කියන ආදේශය කරපු නිසා මේක අයින් කරා. එතකොට මේ ඉන්න කියන එකේ තියෙන යන්නත් අයින් වෙනවා. අයින් වෙලා මේකෙන් හැදෙනවා සංපුන්න. ඊට පස්සේ තුර කියන ධාතුවෙන් හැදෙනවා තුන්න. අපි හොඳටම දන්න ධාතුවක් තමයි ජීර. ජීර කියන ධාතුව. ජීරති කියලා එහෙම හැදෙන්නේ. ජීර. මේකෙන් පරවත යෙදුනහම ඒකටත් ඉන්න ආදේශ වෙලා රකාරය අයින් වෙලා ඊට පස්සේ මෙතන තියෙන ඊයන් අයින් වෙලා මේ ඊයන් එකතු වුනහම මේක ජින්න බවටපත් වෙනවා. ජින්න. ධම්මපදයේ හම්බ වෙනවා ජින්න කොංචාව ජායන්ති කීන මච්චේව පල්ලලේ. ජින්න කියලා කියන්නේ දිරලා ගියපු මහලු කොස්සාලීනියෙක් වගේ තැවෙනවා කියන එක. ජින්න කොංචාව ජායන්ති කීන මච්චේව පල්ලලේ. සමහර වෝක චින්න කියලාත් කියනවා. චින්න කිව්වහම වැරදි. චින්න කියන්නේ සිඳින ලද. චිද ඡේදනේ ධාතුවෙන් මේක හැදෙන්නේ. ඒකට චින්න නෙමෙයි ජින්න. ජින්න කොංචාව ජායන්ති කීන මච්චේව පල්ලලේ. ඊට පස්සේ පරිජින්න මිදං රූපං කියන එක හැදෙන්නෙත් පරිපූර්ව ජිර ධාතුවෙන්. ඊට පස්සේ කිර ධාතුවෙන් හැදෙනවා ආකින්න ආපූර්ව කිර ධාතුවෙන්. කොට මේ වගේ තැන්වලදී මොකද වෙලා තියෙන්නේ? මේ තර ආදී ධාතුන්ගෙන් පරව ඉන්න කියන ප්‍රත්‍ය එකතු වෙලා තියෙනවා තී ප්‍රත්‍ය වෙනුවට ආදේශ වෙලා සහ ධාත්වන්තය ලොප් වීමෙන් මේ පද සකස් වෙලා තියෙනවා. ඊළඟට අවසානට තියෙන සූත්‍රය බලන්න. සුස පච සකතෝ උක්ක උක්කාච. සුස පච සකතෝ උක්ක උක්කාච. ධාතු කීපයක් ගැන කියන්නේ සුස ධාතුව, පච ධාතුව, සක ධාතුව කියන මේ ධාතුන්ගෙන් පරව ත
ප්‍රත්‍යය යෙදුනොත් එම ත ප්‍රත්‍යයට උක්ක හෝ උක්ක කියන ආදේශ සිද්ධ වෙනවා. උක්ක කිව්වට පැහැදිලි නැතුව ඇති. එක්ක අල්ප ප්‍රාණ කයන්නත් එක්ක මහ ප්‍රාණ කයන්න නැත්නම් මහ ප්‍රාණ කය මේ අල්ප ප්‍රාණ කයනු දෙක. ඔන්න ඔය ආදේශ සිද්ධ වෙනවා ත ප්‍රත්‍යය වෙනුවට. ඒක වෙන්නේ මොන ධාතුන්ගෙන් පරවද? සුස පච සක කියන ධාතුන්ගෙන් පරව. මේ ආදී ධාතුන්ගෙන් පරවේ දෙන ත ප්‍රත්‍යයට තමයි මේ ආදේශය සිද්ධ වෙන්නේ. ඒවායෙත් මොකද වෙන්නේ? අන්තෝච ව්‍යංජනෝ නොහෝති. අග ව්‍යංජනේ එහෙම නැත්නම් ධාත්වන්ත ව්‍යංජනාක්ෂරය ඉවත් වෙලා යනවා ස්වරයත් එක්කම. අපි බලමු සුස කියන ධාතුවෙන් සුස කියන ධාතුවෙන් පරව පියොදා ගන්නවා ත කියන ප්‍රත්‍යය අතීත කාලයේ. සුස කියන ධාතුවෙන් පරව ත කියන ප්‍රත්‍යය යොදා ගත්තාම සුස ධාතුවෙන් පර ත වෙනුවට අපි ආදේශ කරගන්නවා මෙන්න මේ උක්ක කියන එක. ඒ ආදේශය වෙච්ච ගමන් මේක අයින් වෙනවා අපි දන්නවා. කිව්වා අන්තෝච ව්‍යංජනෝ නොහෝති කියලා. එතකොට ධාත්වන්තේ ඉවත් වුණා. අන්න දැන් මේකෙන් පදේ හැදෙනවා සුක්ඛ සුක්ඛ සුක්ඛෝ සුක්ඛා කියලා අපිට ඕනනම් මේක ඕන විදිහට වර්ණගලා තියන්න පුළුවන්. නැත්නම් සුක්ඛං කියලා නපුංසකයෙන් තියන්නත් පුළුවන්. සුක්ඛං නපුංසකයෙන් සුක්ඛං කියලා අපිට තියන්න පුළුවන්. ඊට පස්සේ කිව්වා පච ධාතුව. පච ධාතුවෙනුත් බලමු. පච පාකේ පිසීමේහි ධාතුව. පච ධාතුවෙන් පරව තී ප්‍රත්‍යය යොදනවා. පච ධාතුවෙන් පරව තී ප්‍රත්‍යය යොදපුවාම මෙතනත් මොකද වෙන්නේ? පච ධාතුවෙන් පර තී ප්‍රත්‍යයට එතන මහ ප්‍රාණ කයන්න නෙමෙයි අල්ප ප්‍රාණ කයන දෙක තමයි ද්විත්ව වෙන්නේ. ද්විත්ව වෙච්ච ගමන් ධාත්වන්තේ ඉවත් වුණා. මෙන් හැදෙනවා පක්ක පක්ක. වර්ණගපුවම පක්කෝ කියලා අපිට ගන්න පුළුවන්. පක්ක කියලා කියන්නේ පැසුණු කියන එක. නැත්නම් පක්කං කියලා ගන්න පුළුවන්. පක්කං පලම් පැසුණු ගෙඩිය. පක්කං පලම් පැසුණු ගෙඩිය කියන අර්ථය තියෙනවා. ඊට පස්සේ සක කියන ධාතුව. සක කියන ධාතුව මේ සමත් කියන අර්ථය දෙන ධාතුවක්. සක ධාතුවෙනුත් අපි බලමු. සමත් හැකි කියන අර්ථය තියෙනවා. සක ධාතුවෙන් පරව තී ප්‍රත්‍යය. එතනත් මොකද වෙන්නේ? සක ධාතුවෙන් පර තී ප්‍රත්‍යයට එක්ක ආදේශය සිද්ධ වෙනවා. එක්ක ආදේශය වුණාට පස්සේ මේක යන්න අයින් වෙලා මේකෙන් හැදෙනවා සක්ක. සක්ක කියලා මේකෙන් හැදෙනවා. අපිට ඕන මේකෙන් සක්කෝ කියලා වර්ණගල තියන්න පුළුවන්. පටමාවෙන් සක්කෝ කියන එකට සමාන වචනයකුත් දීලා තියෙනවා. මේක සුජම්පති කියලා. සුජම්පති කියන්නේ සුජා කියන තැනැත්තියගේ ස්වාමියා කියන එක. සුජා කියලා කියන්නේ අසුර කන්‍යාවක්. වේපචිත්ති කියන අසුර නායකයාගේ දියණිය තමයි සුජා කියලා කියන්නේ. එතකොට සක්‍රය ගිහිල්ලා ඉවරලා බලහත්කාරයෙන් මේ රැවටීමක් කරලා ඉවරලා යාව විවාහ කරගත්තා කියලා දෙස්සලාගෙන ගිහිල්ලා යාව විවාහ කරගත්තා කියලා සාමාන්‍යයෙන් ඔය කතන්දරවල කියවෙනවා. ඒ නිසා තමයි සක්‍රය සුජම්පති බවට පත් වුණාය කියලා කියන්නේ. සුජා කියන අසුර කන්‍යාව විවාහ කරගත්තු හන්ද සක්‍රයට කියනවා සුජම්පති කියලා. සක්කෝ කියන එකේ වචනාර්ථය ගත්තොත් ඒකේ තේරුම හැකි තැනැත්තා නැත්තම් පුළුවන් කෙනා කියන තේරුම තමයි සක්කෝ කියන එකෙන් තියෙන්නේ. හරි. එතකොට අද දවසේ අපි මූලික වශයෙන් පසුගිය පාඩමට ඌණ පූර්ණයක් විදිහට ත්‍රිකාලික කිතක ප්‍රත්‍ය කිහිපයක් සහ ඒවට අදාළ
නියමයන් කීපයක් පිළිබඳව කතා කළා. ඒත් එක්කම ඉනික්බිතිව අපි අතීත කාලික කිතක ප්‍රත්‍ය ගැන සාකච්ඡාව ආරම්භ කළා සහ ප්‍රධාන වශයෙන් අතීත කාලයේ යෙදෙන ත තවන්තු තාවී කියන ප්‍රත්‍ය තුනක් ගැන කතා කළා. ඒනොත් ත ප්‍රත්‍යය සහ එහි විශේෂ අවස්ථා කීපයක් ගැන සූත්‍රානුසාරයෙන් අපි අද දවසේදී කතා බහ කළා. අපේ ඉදිරි පාඩමේදී අතීත කාලික කිතක වලට අදාළ තවත් තොරතුරු කතා බහ කිරීමේ අපේක්ෂාව ඇතිව අදට සමුගන්නයි සූදානම් වෙන්නේ. ඊළඟ පාඩමින් හමු වනතුරු සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි ඩීපී ප්‍රාචීන අධ්‍යාපනය